නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් වූ ධර්මදේශනාව සඳහා මාතෘකාව හැටියට අපි තෝරා ගන්නට අදහස් කරගත්තා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි වැඩ හිටපු අති විශේෂ මහරහතන් වහන්සේ නමක් පිළිබඳ විශේෂ කාරණාවක් පැහැදිලි කරන්න. පින්වත්නි, මේ අපි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි වැඩ ඉන්න ආර්යයන් වහන්සේලාගේ කතා ඉගෙන ගන්නේ කුමන ප්‍රයෝජනයක් දැකලාද? මට හැඟෙන විදියට
ඒ ආර්යයන් වහන්සේලාගේ කතා ඉගෙන ගන්නකොට ප්‍රයෝජන දෙකක් ලැබෙනවා. එකක් තමයි අපි සංඝරත්නයේ සරණ යනකොට සංඝ ගුණ දැනගන්න ඕන. ඒ සංඝ ගුණ දැනගන්නකොට අපිට ඒ සංඝරත්නයේ කෙරෙහි මනාකොට හිත පිහිටුව ගන්න පුළුවන්. මේ ශාසනයේ ශ්‍රාවක භූමියේ ගුණ අධිකම ආර්යයන් වහන්සේලා වැඩ හිටියේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තිබෙන කාරණාවක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ වැඩ හිටපු ඒ මහා සංඝරත්නය අනාගතයේ පහළවන සංඝරත්නයට සමාන කරන්න එපා කියලා. අනාගතයේ පහළවන සංඝරත්නය මේ ශාසනයේ කෙළවර වන කාසාව කණ්ඨක කියන පිරිසට සමාන කරන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. කාසාව කණ්ඨක පිරිසට වඩා අනාගතයේ පහළවන සංඝරත්නයේ ගුණය අධිකයි. අනාගතයේ පහළවන සංඝරත්නයට වඩා භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ වැඩ හිටපු මහා සංඝරත්නයේ ගුණය අධිකයි. එහෙමනම් අපි පින්වතුනි මේ සංඝරත්නයේ ගුණය නිවැරදිව දකින්න පුළුවන් තැන තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ මහා සංඝරත්නයේගේ ගුණේ දිහා දැකලා. ඒක අති විශේෂ කාරණාවක්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තිබෙන්නේ මේ ආර්යයන් වහන්සේලාගේ ගුණ ඊටා මුසස් ආකාරයකට. ඒ ආර්යයන් වහන්සේලාගේ ගුණ කතා ඉගෙන ගන්නකොට අපට පින්වතුනි අපගේ හදවතේ ඒ ගුණයන් උපදවගෙන අප ඉදිරියට ලැබෙන ඕනෑම සංඝරත්නයක් හමුවේ කිසිම සැක සංකාවක් උපදව ගන්නේ නැතුව අපට වන්දනා කරන්න පුළුවන්. මෙන්න මෙවැනි ගුණ අධික ආර්ය සංඝරත්නයන් පැවතගෙනන සංඝරත්නයකටයි මම මේ වන්දනා කරන්නේ. මෙන්න මෙවැනි ගුණ අධික ආර්ය සංඝරත්නයේ ගුණයටයි මම මේ පූජාව කරන්න කියලා හිත පිහිටුවගෙන වන්දනා කරන්න පුළුවන්. පූජාවල් පවත්වන්න පුළුවන්. එතකොට පූජා පවත්වන දායකයාගේ කොටස සම්පූර්ණ වෙනවා. අපිට සංඝරත්නයේ කෙරෙහි හිත පිහිටුව ගන්න පුළුවන් වෙනවා. ඒක එක ලාභයක්. අනිත් කාරණාව තමයි පින්වතුනි මේ ආර්යයන් වහන්සේලා සංසාරේ පාරමිතා පුරාගෙන එනකොට උන්වහන්සේලාගේ අතින් නොයෙක් ජීවිතවල වැරදිච්ච අවස්ථා තියෙනවා. දැන් චක්කුපාල හාමුදුරුවෝ පෙර වෛද්‍යවරයෙක් වෙලා ඉඳලා එක කාන්තාවකගේ ඇස් දෙක අන්ධ කරපු නිසා උන්වහන්සේට මේ ජීවිතේ ඇස් දෙක අහිමි වුණා. ආන් ඒ වගේ කතා අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒත් අපිට ඒ තුලින් හිත පිහිටුව ගන්න පුළුවන්. මෙන්න මේ තරම් පාරමිතා පුරාගෙනන මේ ආර්ය උත්තමයන් වහන්සේලාටත් මේ සංසාරේ වරදිනවනම් අපි වගේ පිරිස ගැන කවර කතාද කියලා. මෙන්න මේ කාරණාවල් දෙකම අපිට පින්වතුනි මේ ආර්යයන් වහන්සේලාගේ කතා ඉගෙන ගන්නකොට දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙමනම් අපි මෙන්න මේ ලාභයන් දිහා දැකලා මේ ආර්යයන් වහන්සේලාගේ කතා ඉගෙනගෙන අපි අපේ ගුණය වර්ධනය කරගෙන අප තුළ ශ්‍රද්ධාව තව තවත් බලවත් කරගෙන අපට මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයෙන් උපරිම ඵල ප්‍රයෝජනෙ ලබා ගමු. අදත් අපි බලාපොරොත්තු වෙනවා එවැනි විශේෂ කතාවක් අපේ පින්වතුන්ට කියලා දෙන්න. ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩ හිටපු අති විශේෂ මහරහතන් වහන්සේ නමක්
80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙච්ච පිංගිය මහරහතන් වහන්සේගේ කතාව. පිංගිය මහරහතන් වහන්සේ පිංගොතුනි පාරමිතා පුරන්න පටන් ගත්තේ පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ. කල්පලක්ෂයකට කලින් හංසවතී නගරේ එක්තරා කුලගයක ඉපදිච්ච උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිලා බණ අහලා අනාගතයේ පහළ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි මහා ශ්‍රාවක තනතුරක් ලබන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙන බව නියත විවරණය ලබාගෙන එතෙන් පටන් නොයෙක් බුද්ධ ශාසනවල බොහෝ පින්දහම් කරගෙන ආවා. මේ පිංගිය කුමාරයා අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුව මනුෂ්‍ය ලෝකයක බමුණු කුලයක උපදිනවා. පිංගිය බමුණ කියලා ප්‍රසිද්ධ වෙනවා. පිංගිය බ්‍රාහ්මණයා බාවාරි කියන බමුණාගේ අතවැසියේ. බාවාරි බමුණ කියලා කියන්නේ බුදුන් සරණ කියන ශ්‍රාවකේ. මේ බාවාරි බමුණත් එක්ක ඉන්නවා පින්වතුනි බොහෝ පිරිස. බොහෝ බ්‍රාහ්මණ පිරිස ඉන්නවා. මොකද මේ පිරිස එකටම තමයි සංසාරේ පාරමිතා පුරාගෙන ඉන්නේ. ඒ පිරිස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉඳලා එකට පාරමිතා පුරාගෙන එන පිරිසක්. මේ බාවාරි බමුණත් එක්ක ඉන්නවා විශේෂ බමුණු 16 දෙනෙක්. ඒ 16 දෙනාම ප්‍රබලයි. ඒක එක්කෙනෙක් තමයි පිංගිය බමුණා. ওই පිරිස ඔක්කොම එකට සංසාරේ පාරමිතා පුරන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ පෙර ආතුව පිංගුතුනි මේ පිරිස එක්තරා දැව බඩු හදන දැව කර්මෙහි යෙදෙන පිරිසක් බවට පත් වෙනවා. ඒකේ නායකයාට හිටියා අතවැසියෝ 16 දෙනෙක්. ඒ එක අතවැස්සෙකුට දහස බැගින් අතවැසියෝ හිටියා. මේ 16 දෙනයි ඔවුන්ගේ අතවැසියන් 16000යි එකට එකතු වෙලා මොවුන් දැව කර්මාන්තී යෙදෙනවා. එක දවසක් මේ නායකයා ලී ආධාර කරගෙන යානාවක් හදනවා. යානාව හදලා අර තමන්ගේ අතවැසියන්ට පෙන්නුවම ඔවුනුත් යානාවල් හැදුවා. මේ පිරිස කතිකා වෙනවා අපට පුළුවන් රාජ්‍යයක් වුණත් යුද්ධ කරලා අල්ලගන්න. එහෙම කියලා මේ පිරිස අර වාහනවලට නැගිලා යානාවල් වලට නැගිලා අඹදරුවන් සමග එක්තරා නුවරකට ගිහිල්ලා ඒ රජයේ දිනාගත්තා. ප්‍රධාන වඩුවා රජ බවට පත් වුණා. පිටුතර ඒ ආපු යානාවල් කාෂ්ඨ වාහන ලෙස හඳුන්වන්නේ. කාෂ්ඨ වාහන වලින් පැමිණිලා රාජ්‍ය බලය අල්ලගත්තු නිසා රජුට නම ලැබෙනවා කාෂ්ඨ වාහන රජ කියලා. ඒ නුවරත් කාෂ්ඨ වාහන නුවර බවට පත් වෙනවා. දවසක් මේ නගරයට ඊට එහා පැත්තේ තිබිච්ච එක්තරා නගරයකින් බරණැස් නගරයෙන් වෙළෙඳු පිරිසක් එනවා. ඒ වෙළෙඳුන්ගෙන් ඒ නුවර පිළිබඳ තොරතුරු අහලා බරණැස් නගරයේ රජුව මුණගස්වන්න කියලා බරණැස් නගරය හා කාෂ්ඨ වාහන නුවර අතර මිත්‍ර සම්බන්ධකමක් ගොඩනගා ගත්තා. බරණැස් රජුරෝ කාෂ්ඨ වාහන රජුට තෑගි භෝගය වනවා. කාෂ්ඨ වාහන රජු බරණැස් රජුරවන්ට තෑගි භෝගය යවනවා. ඔබ එකිනෙකා තෑගි හෝමාරු කරගන්න බොම් වටින දේවල්. මේවා හරි දීර්ඝ කතා. අපිට මේව දිගහරින්න ගියොතින් බොහෝ වෙලාවක් යනවා. ඒ නිසා මම කෙටියෙන් මේ කාරණාවල් මතක් කරන්න යන්නේ. මොකද මේ එවන තෑගි භෝගත්
ඊටාම වටින තෑගි භෝග. නමුත් විස්තර කරන්න ගොඩක් වෙලා යන නිසා මම ඒව මේ වෙලාව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඉතින් මේ එකිනෙකා තෑගි භෝග හෝමාරු කරගත්තා. දවසක් බරණැස් රජුරවන්ට බොහොම වටින පලිඟු වගයක් යවනවා. පලිඟු වටක් යවනවා. ඒක දැකපු බරණැස් රජුරු කල්පනා කරා මම මොනවද යවන්නේ? එහෙම කියලා කාෂ්ඨ වාහන රජුට තුනුරුවන් ලෝකේ පහළුණා කියලා රන් පත්‍රයක ලියලා ඒ රන් පත්‍රය කාෂ්ඨ වාහන රජුට යවනවා. රන් කරුඬුවක බහලා තිබිච්ච ඒ රත්තරන් පත්‍රය අරගෙන එය කියවලා බලනකොට තමන්ගේ මුළු ශරීරයේ පුරාවටම බුද්ධානුස්සතිය වැඩුණා. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා ධර්මයේ පහළ වෙලා සංඝරත්නයේ පහළ වෙලා කියලා තමන්ගේ හිත ප්‍රීතියට පිනා ගියා. මම යවූ ත්‍යාගයට කල්ප අසංඛ්‍යයෙන්වත් ලබන්න බැරි වටින අනර්ග තෑග්ගක් මට මගේ මිත්‍රය එවලා කියලා කාෂ්ඨ වාහන රජු සතුටු වෙනවා. ඒ වෙලාවේ කාෂ්ඨ වාහන රජු බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා අහලා පණිවිඩයක් යවනවා. හැබැයි ඊළඟ පණිවිඩයෙන් ශෝකයටපත් වෙනවා. බරණැස් රජුගේ පණිවිඩයක් යවනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනුවන් පාලා කියලා. නමුත් ඒ ලෞතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු බණ අහලා තිසරණේ පිහිටලා පන්සිල් රැකලා නිතර පොහොය අටසිල් සමාදන් වෙලා දන් දීලා පින්කම් කරලා නොයෙක් පින්කම් කරගෙන ඒ ජීවිතය ගත කරා. පින්වතුනි, ඒ අතර හිටපු බොහෝ දෙනෙක් පැවිදි පිරිස බවට පත් වෙනවා. කාෂ්ඨ වාහන රජු එක බෑණනුවන් කෙනෙක් හැර අනිත් ඔක්කොම පැවිදි වෙනවා. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ. එහෙම පැවිදි දම් පුරලා බොහෝ පින් දහම් කරගෙන තමයි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පිරිස උපදින්නේ. ඒ පිරිස අතර එක්කෙනෙක් තමයි මේ පිංගිය බමුණා. බාවාරි තාපසතුමාගේ දෙටු අතවැසිය බවට පත් වෙනවා. පිංගිය බමුණට එක්තරා දවසකදී අහන්න ලැබෙනවා ලෞතර භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියලා. හැබැයි දැන් මේ වෙනකොට පිංගිය බමුණ බොහෝ වයෝවෘද්ධයි. අවුරුදු 120ක් ආයුෂ ගෙවිලි ඉවරයි. බුද්ධ කියන වචනේ අහපු ගමන් සංසාරේ අති දීර්ඝ කාලයක් බුද්ධානුස්සතිය වඩලා තිබිච්ච නිසා තමන්ගේ හිත බුද්ධානුස්සතියෙන් පිනා ගියා. මේක අති විශේෂ කාරණාවක්. පින්වතුනි, පිංගිය බමුණට අවුරුදු 120ක් අන්‍ය ධර්මයක් දරලා බුද්ධ කියන වචනේ අහනකොටම හිත බුද්ධානුස්සතියෙන් පිරලා ගියා. මොකද හේතුව? සංසාරයේ අති දීර්ඝ කාලයක් බුද්ධානුස්සතිය වඩලා තිබීමේ ප්‍රතිඵලය නිසා. අති දීර්ඝ කාලයක් බුද්ධානුස්සතිය වඩලා තිබුණා. බලන බුද්ධානුස්සතිය වඩලා බුදුන් සරණ ගියපු ශ්‍රාවකයාට ලැබෙන ලාභය. සංසාරේ බුද්ධ කියන වචනේ අහන්න විතරයි ඕන. අපි අනේපිඩ සිටුතුමා අරගෙන බලන්න. අනේපිඩ සිටුතුමා රජගහනුවර සිටුවරයාගේ ගෙදරට ගියපු වෙලාවේ රජගහනුවර සිටුවරයාගෙන් අහන්න ලැබෙනවා බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ හිට අපගේ නිවසට වැඩම කරනවා කියලා. අනේපිඩ සිටුතුමාට බුද්ධ කියන වචනේ අහනකොට මුළු ශරීරයේ පුරාම බුද්ධානුස්සතියෙන් පිරලා ගියා. ප්‍රීතිය හටගත්තා. ආලෝකය පහළ වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට සිටුතුමා නිදාගන්න ගිහිල්ලා රෑ 10ට අවදි වෙනවා. සිටුතුමාට එළිය බලනකොට පේන එළි වෙලා වගේ. සිටුතුමා දන්නවා බුදුහාමුදුරුවෝ දැන් මේ නිවසට දවල් දාන්නට වඩිනවා. නම සිටුවරට දවල් එනකන් ඉවස ගන්න බෑ. දැම්මම යන්න ඕන කියලා රෑ 10ට එළි වෙලා කියලා හිතාගෙන එළියට බහිනවා.
හඳ දකිනකොට දැනගත්තා තාම ඉලි වෙලා නෑ රැ වෙලා කියලා. ආයෙ වෙල නිදාගත්තා. ආයෙ පාන්දර 2ට අවදි වෙනවා. 2ට අවදි වෙච්ච සිටුවරයා එළියට යනවා භාග්‍යවතුන් වහන්සේ දකින්න. දෙවියන්ගේ ආනුභාවයෙන් නගරේ දොරවල් විවර කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපු උපාසකෙක් බවට පත් වෙනවා. බලන්න පින්වතුනි, බුද්ධ කියන වචනේ අහපු එකේ ප්‍රතිඵලය. මහා කප්පින රජුරෝ බලන්න. ඒත් සංසාරේ අති දීර්ඝ කාලයක් පාරමිතා පුරාගෙන ආපු කෙනෙක්. කප්පින රජුරෝ තමන්ගේ රාජ්‍යයේ ඉඳලා නොයෙක් නගරවලින් එන අයගෙන් අහනවා නුඹලගේ නගරවල විශේෂ දේවල් නැද්ද කියලා. බෙලෙන්දන්ගෙන් ගමන් කරන්නන්ගෙන් අහනවා. දවසක් සැවැත් නුවරින් එක්තරා පිරිසක් එනවා කප්පින රජුරුවන්ගේ රාජ්‍ය ඉක්මවලා යන්නේ. රජුරුව අහනවා නුඹල කොහේ ඉඳලා දින්නේ? මහරජා අපි සැවැත් නුවර ඉඳලා. සැවැත් නුවර මොනවද තියෙන විශේෂ දේවල්? මොනවද විශේෂ පණිවිඩ? මහරජා කියන තරම් විශේෂත්වයක් නැහැ. හැබැයි එක විශේෂ දෙයක් නම් තියෙනවා. ඒ තමයි බුද්ධෝ ලෝකෝ උපජ්ජති. ලෞතර භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා. පිටුතුනේ දන්නවද මේ වෙලින්දෝ බුදුහාමුදුරු ලෝකේ පහළ වෙලා කියලා කිව්වේ කොහොමද කියලා? සුවඳ ජලය අරගෙන ඒ සුවඳ ජලයෙන් මෝදෝණය කරලා. සුවඳ ජලයෙන් මෝදෝණය කරලයි බුද්ධෝ ලෝකෝ උපජ්ජති කියන වාක්‍ය ප්‍රකාශ කළේ. මොනතරම් ශ්‍රද්ධාවක් ඒ පිරිසට තිබුණද? කප්පින රජුරන්ට කොච්චර ශ්‍රද්ධාවක් තිබුණද කියලා කියනවා නම් කප්පින රජුරෝ වෙලෙන්දන්ගෙන් අහනවා මොකද්ද ආයෙත් මට කියන්න කියලා. දෙවන වරත් කියනවා මහරජ බුදුහාමුදුරු ලෝකේ පහළ වෙලා. රජුරෝ ආයිමත් අහනවා නුඹලට කරදරයක් නැත්නම් මට ආයිමත් ඒ වචනේ කියන්න. මහරජ බුද්ධෝ ලෝකෝ උපජ්ජති. ලෞතර භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා. පින්වත්නි, ඒ වාක්‍ය ප්‍රකාශ කරනවත් එක්කම රජුගේ හිත බුද්ධානුස්සතියෙන් වැඩුණා. බලන්න පින්වතුනි, සංසාරයේ අති දීර්ඝ කාලයක් පාරමීදම් පුරාගෙන ආපු මේ පිරිස බුදුගුණ සසරේ වඩලා තිබිච්ච නිසා බුද්ධ කියන වචනේ අහන්න විතරයි ඕන. මුළු ශරීරයේ පුරාවටම බුද්ධානුස්සතිය වැඩෙනවා. අදටත් බලන්න බොහෝ දෙනි බුදුරජාණන් වහන්සේගේ ගුණ අහනකොට තමන්ගේ හදවත බුද්ධානුස්සතියෙන් පිරෙනවා. තමන්ගේ දෙනෙතට කඳුළු උනනවා බුදුගුණ ඇහිල එක දරා ගන්න බැරුව. ඒ තරම් සංවේදී වෙනවා තමන්ගේ හිත. මොකද්ද මේ ලාභය? බුදුරජාණන් වහන්සේගේ ගුණය දැනගන්න එකේ ලාභයයි. එහෙමනම් පින්වත්නි, අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේ නමකගේ ඒ ගුණය අහන්න ලැබෙන කෙනාට කොච්චර ලාභයක් ලැබෙනවද? බුදුහාමුදුරුවෝ දකින්නේ විතරයි ඕන. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලී මානවකයා වෙලා බුදුහාමුදුරුවෝ හොයාගෙන යනකොට දුරදි දැකපු බුදුහාමුදුරන්ගේ ළඟට මානවකයා කොහොමද කසාවත් දරාගෙන ගියේ? ඈතදී පළවෙනි දර්ශනයෙන්ම භාග්‍යවතුන් වහන්සේ දැකපු මොහොතේම දනහිස් දෙක මහ පොළොවේ තියාගෙන අත් දෙක එකට එකතු කරගෙන වැඳගෙන දනහිස් දෙකෙන් බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා තියෙන්නේ. එහෙම ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් දෙක අල්ලගෙන භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් දෙක සිඹිමින් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ, ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ, ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ, මම ඔබ වහන්සේගේ ශ්‍රාවක වෙමි කියලා. බලන්න පින්වතුනි, කොයිතරම් බලයක් උන්වහන්සේට තිබුණද? කොයිතරම් ශ්‍රද්ධාවක් තිබුණද? ඒ ශ්‍රද්ධාව තිබුණේ මොන වගේ කෙනෙක් ළඟද? භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යප හාමුදුරන්ගේ ගුණය කොයිතරම් මහත්ද මේ වෙලාවේ කියන එක පෙන්වන උපමාවකින්. කාශ්‍යප හාමුදුරුවෝ ඔය කරපු වන්දනාව බැරි වෙලාවක්වත්
අන්‍ය ආගමක ශාස්තෘවරයෙකුට දැක්වුවනම් ඒ අන්‍ය ආගමික ශාස්තෘවරයාගේ හිස කඳින් වෙන් වෙලා බිමට වැටෙනවලු. හිස කඳින් වෙන් වෙලා බිමට වැටෙනවා. බැරි වෙලාවක්වත් කාශ්‍යප හාමුදුරුවෝ ගෞරවය මහ මුහුදට දැක්වුවනම් රත් වෙච්ච යකඩයකට වතුර බින්දුවක් වැටෙනම ඒ වතුර ටික වියලෙන්නේ යම්සේද ආන් ඒ විදියට මහ මුහුද ජලයේ වියලිලා යනවලු. කාශ්‍යප හාමුදුරන්ගේ ගෞරවය මහ මුහුද ජලයට දරා ගන්න බැරි නිසා. බැරි වෙලාවක්වත් ඒ කියන ගෞරවය මේ මහ පොළොවට දැක්වුවනම් කපුටු තුඩකින් වියලෙච්ච පිටිකුලියකට ගහනකොට කුඩු වෙලා යන යම්සේද ආන් ඒ විදිහට මේ මහ පොළොව පිංගුතුනි කුඩු වෙලා යනවලු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තරම් ගුණ සම්පත්තියක් තියෙන මේ හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරද්දී භාග්‍යවතුන් වහන්සේගේ එක රෝම කෝපයක්වත් සෙලවුණේ නැහැ කියලා. එම් බුදුරජාණන් වහන්සේගේ ගුණය මොනතරම් අචින්තියයිද? භාග්‍යවතුන් වහන්සේගේ ගුණය කොයිතරම් නම් උසස්ද? උපමාව තව සංකීර්ණ කරනවා. මේ කාශ්‍යප හාමුදුරුවෝ නෙවෙයි කාශ්‍යප හාමුදුරුවෝ වගේ 100ක් 1000ක් ලක්ෂයක් ආවත් භාග්‍යවතුන් වහන්සේගේ පාංශුකූල චීවරේ නූල් පොටක්වත් සලවන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පින්වත්නි හිතලා බලන්න ඒ භාග්‍යවතුන් වහන්සේ කොයිතරම්නම් ගුණාධිකද? එවනම් මම මේ මතක් කළේ බුදුන් සරණ ගියපු ශ්‍රාවකයාට පළවෙනි සැරේම බුදුරජාණන් වහන්සේ දැකපු ගමන් හදවතේ කොයිතරම් සද්ධාාවක් උපදිනවද? හැබැයි සමහර අවස්ථාවල් වලදී එහෙම දුර්වල සිත් ඇති වෙන අවස්ථාවක් තියෙන කොච්චර පාරමිතා පිරුවා. ඒ සසරේ බුදුගුණ වඩපු එකේ දුර්වලතා නිසා කියලා මට නම් ඇඟෙන්නේ. එවැනි අවස්ථාවලටපත් වෙච්ච අයත් අපේ ශාසනයේ ඉඳලා තියෙනවා. ඒ කරුණු මෙතන මතක් කරන ගත්තොත් අති දීර්ඝ වේලාවක් ගත වෙන නිසා පින්වතුනි මම මේ කාරණාවල් මෙතන විවර කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි සංසාරේ බොහෝ පාරමිතා පුරපු සමහර අයට බුදුරජාන් වහන්සේ දැකපු වෙලාවෙ ඉතල තියෙනවා මේ නම් විශේෂ කෙනෙක් කියලා. විශේෂ බව දැක්කයින් පස්සේද කියනවා ස්වාමීනි ඔබ වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණොත් හොඳ නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ මහලා තියෙනවා ඔබ වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා නම් හොඳ නැද්ද කියලා. ඒතර බලන්න මේ බුදුන් සරණ යන්න සංසාරේ බොහෝ කාලයක් පාරමිතා පුරාගෙන ආපු අය. නමුත් එහිම පිරිසට අපේ භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒ පිරිසට අනුග්‍රහ කරලා තියෙනවා. මොකද මේ සසරින් එතර වෙන්න තරම් බලයක් වුන්ට තියෙන නිසා. එහෙමනම් පිංගුතුනි මේ සංසාරේ බුදුන් සරණ යෑම කොච්චර වටිනවද බලන්න. මේ පිංගිය බමුණට බුදුහාමුදුරෝ ලෝකේ පහළ වෙලා කියලා වචනේ අහපු ගමන්ම භාග්‍යතුන් වහන්සේ හොයාගෙන යනවා. භාග්‍යතුන් වහන්සේ උන්ට අනුකම්පා කරලා වැඩින්නේ ඒ වෙනකොට පාසානක කියන චෛත්‍යයේ. චෛත්‍ය ළඟට තමන්ගේ අතවැස 1000ත් එක්ක ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසක හිඳගෙන කියනවා ස්වාමීනි දැන් මට අවුරුදු 120යි වයස. ස්වාමීනි මගේ ශරීරය දැන් දි รา පත් වෙලා මට කායික ශක්තිය දැන්නේ. ස්වාමීනි මම දැන් දුර්වලයි. මගේ වර්ණය පවා දැන් වෙනස් වෙලා තියෙන්නේ. නමුත් ස්වාමීනි මගේ සියලු අංගෝපාංගයන් දුර්වල වුණාට මම භාග්‍යවන්තයෙක් වෙලා තියෙනවා. එක අවස්ථාවක් මට මග නොහැර ගන්න. ඒ තමයි ස්වාමීනි ඔබ වහන්සේගෙන් බණපදයක් අහන එක. ආන්ගේ අවස්ථාව මට මග හැරලා නැහැ. ස්වාමීනි මට අනුකම්පා කරලා ධර්මයක් දේශනා කරන සේක්වා කියලා ආරාධනාවක් කරා. ඒ ආරාධනාවෙන් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් පවත්වනවා. දේශනාව නිමාවට පත්වනත් පිංගිය බමුණ එක මාර්ග ඵලයකටවත් පත් වුණේ නැහැ. නැවතත් ආරාධනා කරනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ සතර දිසා සතර අනුදිසා උඩ යට මේ හැම දිසාවක්ම
මනාකොට දක්නා සේක. මනාකොට දන්නා සේක, මනාකොට අසා ඇති සේක. ඔබහන්සේ මේ දේ නොදන්නවා කියලා කියන්න දෙයක් නැහැ. එවන් වූ ඥානයක් තියෙන සර්වඥයන් වහන්සේ, දස බලයාණන් වහන්සේ මගේ ජාති ජරා ව්‍යාධි මිදෙන මගක් වන මාර්ගය වඩන්නට පුළුවන් ධර්මයක් මට දේශනා කරන සේක්වා කර නැවත ආරාධනාවක් කරා. දෙවන ආරාධනාවෙන් නැවතත් භාග්‍යවතුන් වහන්සේ තණ්හාව දුරු වෙන ක්‍රමයේ දේශනාවක් කරනවා. ආන්ගේ දේශනාව නිමාවට පත් වෙනකොට පිංගිය තාපසතුමා ප්‍රධාන සියල්ලෝම ධර්මය අවබෝධ කරගන්නවා. පිංගිය බමුණා අනාගාමී ඵලයේ පිහිටනවා. අනිත් අතවැසියෝ පිරිස අරහත් ඵලෙ ලබනවා. ඇයි එහෙමනම් තමන්ට ඒ වෙලාවේ මාර්ගඵල ලබන්න බැරි වුණේ? තමන්ගේ හිත විසිරීලා තිබුණා. මොකද්ද තිබුච්ච හිත? තමන්ගේ ශාස්ත්‍රූවරයා වෙච්ච බාවාරි බමුණටත් මේ බණ ටිකක් ඉගෙන ගන්න පුළුවන්ද කියලා. මෙන්න මේ ගැන හිත ඉන්නකොට තමන්ට අරහත් ඵල ලබන්න තරම් හැකියාවක් තිබිලත් ඒක තමන්ගේ අහිමි වුණා. පින්වතුනි, පිංගිය බමුණ අනාගාමී ඵලයේ පිහිටලා තමන්ගේ කලින් ආචාර්යවරයා වෙච්ච බාවාරි බමුණට මේ පණිවිඩය දෙන්න යනවා. ගෝදාවරී නදියේ වැඩ ඉන්න බාවාරි බමුණගේ ළඟට අර පිරිසත් එක්ක 이르දියෙන් වැඩම කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ අර වෙලාවේ මේ සියලු දෙනාම හිදිකු ප්‍රෝජ්‍යාවෙන් පැවිදි කරා. ඉතින් භික්ෂු ස්වරූපයෙන් ඉන්න මේ පිරිස ගෝදාවරි නදිය ළඟ ඉන්න බාවාරි බමුණ හොයාගෙන යනවා. දුර තියාම දකිනවා වෙනද ගියපු තාපසවරු නෙවෙයි මේ ආද ඉන්නේ. අද ඔවුන්ගේ ක්‍රමේ හරි වෙනස්. ඒ වෙලාවේ බාවාරි බමුණ දුර තියාම දැක ගන්නවා ඒ කාන්තිම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඇති. ඉතින් ආන් ඒ වෙලාවේ අර පිරිසකින් මේ කාරණාව දැනගත්තම පිංගිය තෙරුන් වහන්සේට ආරාධනාවක් කරලා ධර්මයක් දේශනා කරනවා. දේශනාව දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ පිළිබඳව. පිංගිය තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉස්මතු කරමින් ඒ වෙලාවේ දේශනාව පවත්වනවා. බුද්ධානුස්සතියෙන් හිත පිරලා ගියපු මේ බාවාරි බමුණ ඉන්න තැනට අපගේ භාග්‍යවතුන් වහන්සේ ආලෝකයක් එවනවා. ආන්ගේ ආලෝකයෙන් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාව පවත්වනවා. දේශනාව නිමාවට පත් වෙනකොට පින්වතුනි, මේ පිංගිය තෙරුන් වහන්සේ උතුම් අරහත් ඵලෙහි පිහිටනවා. බලන්න පින්වතුනි, මම මේ මතක් කළේ බුදුරජාණන් වහන්සේගේ සරණ යෑම කොච්චර බලවත්ද? යන්න තියෙනවා නම් ඒක කොච්චර ශ්‍රේෂ්ඨද? පින්වතුනි, පිංගිය මහරහතන් වහන්සේ කියලා කියන්නේ ආන් එවැනි කෙනෙක්. මේ ජීවිතේ ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජනෙ ලබා ගන්න කෙනෙක්. බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් ලැබිලා උන්වහන්සේ කොච්චර උසස් ප්‍රතිඵලයක් ලැබුවද? අපේ පින්වතුන් දන්නවද? මේ පිංගිය මහරහතන් වහන්සේ අරහත් ඵලෙ ලැබපු දවසේ ඉඳලා බුදුරජාණන් වහන්සේ පිළිබඳ කොච්චර උසස් ශ්‍රද්ධාවක් තිබුණද කියලා. පින්වතුනි, මේ කාරණාව සුත්ත නිපාතයේ සඳහන් කරනවා. මේ පිංගිය මහරහතන් වහන්සේ කොහොමද බුදුන් සරණ ගියේ කියලා, කොහොමද භාග්‍යවතුන් වහන්සේට සත්කාර සම්මාන කරේ කියලා. අද කාලේ සමහරලාට අපි දකිනවා සමහර තැන්වල මේ නිවනට මඟ කියලා දෙනවා. හැබැයි පටන් ගන්නෙම දෝෂ හිතකින්, දැඩි කෙලෙස් හිතකින් බුදුහාමුදුරන්ට වන්දනා කරන්නවත් එපා කියලා අවවාද දෙමි. එහෙම වන්දනා කරන්න ඝන කාලයක් අපේ භාවනාවට ලොකු බාධාවක් කියලා ඒ ඉන්න පිරිස තමන්ගේ ළඟට එන අනුගාමිකයන්ට උපදෙස් ලබලා දෙනවා. ඔවුන් එක හිතේ දරාගෙන
ඔවුන් බුදුරජාණන් වහන්සේට වඳින්නෙත් නෑ, දන් පැන් පූජා කරන්නෙත් නෑ. ඔවුනු දූෂ්‍ය ක්‍රියාවල් වල නිරත වෙවි ඉන්නවා. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සද්ධාව නැත්තං, ඒ සද්ධාව නැති ශ්‍රාවකයට මේ ජීවිතේ කිසිම ලාභයක් ලබන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අඩුගානේ සුගති සම්පත් ජීවිතයක්වත් ඔවුන්ට ලබන්න බැරි වෙනවා. ඒ තරමටම ඔවුන් දුර්වල වෙනවා. මේක අති විශේෂ කාරණාවක්. අති විශේෂ අවස්ථාවක්. අද සමහර දෙනෙක් කියනවා නම් මේ බුදුන් වඳින එක නිවනට බාධාවක් කියලා. පිටුතුනේ නිවන් දැකපු ඇත්ත බුදුන් වඳලා තියෙන්නේ කොහොමද? නිවන් දැකපු උත්තමයන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා තියෙන්නේ කොහොමද? අද සමහර දෙනෙක් රහත් වෙලා කියලා සමහර ලාට අපි දැකලා තියෙන බුදුහාමුදුරන්ට මල් වට්ටිය පූජා කරන්නේ තනි යති. කිසිම ගෞරවයක් නැහැ. නමුත් බලන්න මේ පිංගිය තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කොහොමද නමස්කාර කරලා තියෙන්නේ කියලා. සුත්ත නිපාති මේ කාරණාව පාරායන වර්ගයේ සඳහන් කරනවා. පස්සාමිනං මනසා චක්කුණාව රත්තිං දිවං බ්‍රාහ්මණ අපමත්තෝ. දිවා රාත්‍රී දෙකෙහි අප්‍රමාදී වූ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේව මම දකිනවා මනසින් ඇසින් වගේ. ඒ කියන්නේ පිංගිය තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවද කියලා බලලා තමයි උන්වහන්සේ කෙරෙහි හිත පිහිටුව ගන්නේ. බලනකොට කොහොමද බලනවා කියලා කියන්නේ? බලනකොට බලනවා කියලා කියන්නේ දිවසින් පස්සාමි නං මනසා චක්කුණාව. මේ දිව්‍යමය ඇසින් බලන්නේ හරියට ඇහින් දකින්න වගේ. ආන් ඒ විදිහට බලනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. කියන්නේ උන්වහන්සේ දිව්‍යමය ඇසින් ආවර්ජනය කරලා බලනවා භාග්‍යවතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා. උදේ ඉඳලා හවස් වෙනකන් එක දිගටම පින්වතුනි බුදුරජාණන් වහන්සේට නමස්කාර කරගෙන ඉන්නේ. බුදුගුණ හදවතේ උපදවාගෙන. උදේ ඉඳලා හවස් වෙනකන් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මෙනෙහි කරගෙන ඉන්නවා. රාත්‍රී ඉඳලා රැය පහන් වන තුරුම බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවද ආන්ගේ දිසාවට නමස්කාර කරගෙන වැඩ ඉඳලා තියෙනවා. නමස්සමානෝ විවසීමි සරත්තින් තේනේව මඤ්ඤාමි අවිප්පවාසං. රාත්‍රී පුරාවට මේක දිගට නමස්කාර කරේ ඉන්නවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අත්නවර වාසය කරනවා කියලා වන්දනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරේ අප්‍රමාණ සද්ධාවක් තිබිලා තියෙනවා. බලන්න කොයිතරම් නම් සද්ධාවක්ද. අර අපේ මිත්‍ර හාමුදුරුවෝ නමක් දවසක් සිහිපත් කරනවා. ලංකාවේ කී දෙනාද බුදුන් වඳින්නේ කියලා. උන්වහන්සේ ඒක මතක් කරද්දී උන්වහන්සේට කනට අහන්න ලැබිච්ච එක්තරා දේශනාවක කොටසක් උන්වහන්සේ අපට සිහිපත් කළා. උන්වහන්සේ පැහැදිලි කරනවා කවුරු හරි කෙනෙක් යම් කිසි කෙනෙක් දවසකට එක විනාඩි 20ක් බුදුන් වැන්දොත් ඒ කෙනා අවුරුදු 20ක් ඉක්මනකොට බුදුහාමුදුරන්ට අර විනාඩි 20 එකට එකතු කරලා ගත්තොත් අවුරුද්දේ වැඳලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට අවුරුද්දේ වැඳලා තියෙන්නේ. විනාඩි 20 එකතු කරලා ගත්තොත් අවුරුදු 20ක් වැඳපු කෙනා. ඒතර බලන්න පින්වතුනි ඒ හරියටම දවසකට හැමදාම විනාඩි 20ක් වඳින කෙනාව. ඒතර බලන්න පින්වතුනි දවසකට විනාඩි 20ක් වැන්දත් ඒ අවුරුදු 20කට එක අවුරුද්දයි. අවුරුදු 19ක්ම අපි අපේ කාලය යොමු කරලා තියෙන පින්වතුනි අන්‍ය වැඩවලට. එනම් බලන්න පින්වතුනි මේ ආර්ය උත්තමයන් වහන්සේලා කොයි තරම් සද්ධාාවක් තිබුණද? එක දිගටම බුදුහාමුදුරුවෝ කෙරෙහි හිත පිහිටුවාගෙන ඉන්නේ. එක දිගටම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරගෙන ඉන්නේ. උන්වහන්සේ සද්ධාව,
ප්‍රීතිය, මනස, සිහිය මෙන්න මේවා භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවෙන් එක මොහොතකටවත් පින්වතුනි ඉවතට ගන්න දෙන්නේ. ඒ තරම් සද්ධාාවක් උන්වහන්සේගේ හිතේ තිබිලා තියෙනවා. බලන්න පින්වතුනි මේ කාරණාව අති විශේෂයි. දැන් අපේ පින්වතුන් බලන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපට සද්ධාව තියෙනවා කියලා හිතනවා. නමුත් අපි කොහොමද බුදුහාමුදුරන්ගේ ළඟට යන්නේ? අපි කොහොමද භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා හැසිරෙන්නේ? අපි කොහොමද භාග්‍යවතුන් වහන්සේට පුද පූජා පවත්වන්නේ? ඒ පැත්ත ගත්තම පින්වතුනි අපි ගොඩාක් තව දියුණු වෙන්න ඕන කියලා මගේ නම් අදහස. අපි කරන දේවල් ඊටාම සුළු දේවල් හැටියට සලකන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන ගෞරවය. බලන්න පින්වතුනි සමහර දෙනෙකුට සද්ධාව තියෙනවා කියලා කියනවා. ඒ සද්ධාව තියෙන ඒ සද්ධාවන්තයින් කොහොමද මේ බුදුහාමුදුරන්ගේ ළඟට යන්නේ? මොන සමහර දෙනෙක් ඉන්නවා පාවහන් දාගෙන භාග්‍යවතුන් වහන්සේගේ ළඟට යන්නේ. ඔහුට බුදුහාමුදුරන්ගේ ළඟට යන්න සද්ධාව තියෙනවා. නමුත් කොහොමද යන්නේ කියන සද්ධාව වුන්ට නැහැ. එතනට ගිහිල්ලා ඕක දකින්න තවත් කෙනෙක් හිතනවා බුදුරජාණන් වහන්සේගේ ළඟට පාවහන් දෙක දාගෙන යන එක සුදුසු නැහැ. ඒ නිසා පාවහන් නැතුව යන්න ඕන කියලා ඔන්න තව කෙනෙක් යනවා භාග්‍යවතුන් වහන්සේගේ ළඟට පාවහන් දෙක ගලවලා. ඒ පාවහන් දෙක ගලවලා ගියපු එකේනාට පාවහන් දෙක ගලවලා යන සද්ධාව තියෙනවා. හැබැයි එතන ගිහිල්ලා අධික ශබ්දයෙන් කතා කරනවා. හයියෙන් කෑග ගහ කතා කරනවා. එතකොට එහෙමනම් අර ඒ කෙනාටත් ලොකු සද්ධාාවක් නැහැ. තවත් කෙනෙක් ඕක දිහා බලාගෙන ඉඳලා හිතනවා බුදුරජාණන් වහන්සේගේ ළඟ කෑ ගහන එක හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා මං කෑ ගහන්නේ නැහැ කියලා කෑ ගහ නැතුව ඉන්නවා. නමුත් වඳිනකොට එළියට එනකොට කතා කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ දිශාවට පිටුපාල තමයි ඉන්නේ. ඒතර එහෙමනම් ඒ කෙනාටත් ඒ සද්ධාව නැහැ. හරි සද්ධාව නැහැ. එහෙනම් අපේ සද්ධාව හරි දුර්වලයි. අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන සද්ධාව හරි දුර්වලයි. නමුත් බුදුරජාණන් වහන්සේට පුද පූජා පැවැත්වුවේ පුද සත්කාර කරේ නම් පින්වතුනි අපි වගේ දුර්වලයි නෙවෙයි. අපේ දුර්වලයිගේ වන්දනාවක් කොටවත් පින්වතුනි සලකන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ වන්දනා ලබල තියෙන පිරිස දිහා දැක්කම මහරජවරු රාජ්‍ය සම්පත් අත්හැරලා ඇවිල්ලා මහාන වෙලා භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නේ. මහා සිටුවරු සිටු සම්පත් අත්හැරලා ඇවිල්ලා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට පුද සත්කාර කරන්නේ. ජෝතික සිටුවරයා කොයිතරම් ධනෙ තිබිච්ච කෙනෙක්ද? ජෝතික සිටුවරයාට තිබිච්ච ධනය පින්වතුනි තවත් කෙනෙකුට දරා ගන්නවත් බෑ. ඒ නිසා ජාසත රජතුමා දවසක් ඒ මාලිගාව මංකොල්ල කන්න යනවා. නමුත් සිටුවරයාගේ පිනට මේ මාලිගාව පහළ වුණේ පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය කරපු විශේෂ පූජාවක් නිසා. අජාසත් රජතුමා පවා යනවා මේ මාලිගාව මංකොල්ල කන්න. නමුත් කාටවත් අතවත් තියන්නේ නැහැ. නූල් පටක දෙයක්වත් හොරකම් කරන්න බෑ. මොකද සිටුතුමා ඊතරම් මහා පුණ්‍යවන්තයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙනවා. පැවිදි වෙලා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ සරණ ගියපු ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. නම් බලන්න ඒ තරම් සැප සම්පත් තිබිච්ච අය පවා භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවකයෝ බවට පත් වුණා. බලන්න ඒ වගේ පිරිසකින් පුද සත්කාර ලබන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ. අපේ පූජාවල් මොනවද කියලා හිතන සමහරලාවට සමහර දෙනෙක් කරලා තියෙන පූජාවල් දිහා දැක්කම දවසක් සහම්පති මහා බ්‍රහ්ම රාජයා යොදුන් 1,68,000ක් විශාල යොදුනක් කියන සතපුම් 10ක් හැටියට ගත්තොත් එවැනි සතපුම් 10 ඒවා 1,68,000ක් ඒ තරම් විශාල රත්තරන් දන් වෙලක් ගෙනල්ලා
බුදුරජාණන් වහන්සේට පූජ කරනවා. කොතන්ටද පූජ කරන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ පාදික මුලට. ඇයි භාග්‍යවතුන් වහන්සේගේ පාදික මුලට පූජ කරේ? මේ රන් මාලය, මේ රත්නයට වඩා බුද්ධ රත්නය උතුම් කියලා පෙන්වන්න. පින්වත්නි, එහෙම පුද සත්කාර ලැබපු කෙනෙක් තමයි භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ. නමුත් දුර්වලකම කියලා කියන්නේ අද සමහර දෙනෙක් ඉන්නවා විශේෂ පූජාවල් භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන පින්කම් දිහා දැකලා හරියට පව් කරගන්න දුර්වල ප්‍රඥාවල් තියෙන අය සමහරලාට සමාජයේ ඉන්නවා. සමහර කෙනෙක් පූජාවල් කරන්න දන්නේ. සමහර කෙනෙක් කරපු පූජාවක් දැකලා අනුමෝදන් වෙන්න දන්නේ. ඒකෙන් තමයි පිනක් කරගන්න ඕනේ කියන එක දන්නේ. ඒ තරම් දුර්වල ගති ආසාවල් තියෙන පිරිස ඉන්නේ. නමුත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා පූජාවල් වලින් පුද සත්කාර ලැබපු කෙනෙක්. ධර්මයේ සඳහන් කරලා තියෙන සුසක්කතං සක්කත සක්කතේහි ගෞරව ලබන අයගෙන් ගෞරව ලබන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ. මොකද මේ ගෞරව ලබන අයගෙන් ගෞරව ලබනවා කියන්නේ? බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ ශාසනයේ හැම කෙනෙකුගේම ගෞරව ලබන කෙනෙක්. පිටුතුනි, අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අරගෙන බලන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ කොච්චර ගෞරව ලැබුවද මේ ශාසනයේ දෙවියන්ගේ, මනුෂ්‍යයන්ගේ, බ්‍රහ්මයන්ගේ. කොයිතරම් ගෞරව ලැබපු කෙනෙක්ද? පින්වතුනි, දෙවිවරු කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකේ පින්වතුනි දුර්ගන්ධය පවා ඉවසන්න බැරි පිරිසක්. මිනිස් ලොව ඒ දෙවියන්ට පේන්නේ අසුචි වලක් වගේ. යොදුන් 100ක් දුරට යනකන් දෙවියන්ට මේ මනුෂ්‍ය ගන්ධ ඉවස ගන්න බෑ. ඒ තරම් දොරකින්වත් දෙවිවරු යන්නේ නෑ. පින්වතුනි, සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා කියන රෝගය ඇති වෙනවා. ඒ රෝගය ඇති වෙච්ච වෙලාවේ උන්වහන්සේගේ මුවින් ලේ බාල්දි ගණන් පිට දානවා. තවතිසා දිවි ලෝකෙන් ආපු දෙවිවරු අර ලේ පිරිච්ච භාජන හිස මත තබාගෙන එළියට අරගෙන ගිහලා විසි කරන්නේ. දැන් බලන්න මොනතරම් ශ්‍රද්ධාවක් උන්වහන්සේලා පිළිවෙඳ තිබුණද? අති විශේෂ ශ්‍රද්ධාවක් තිබිච්ච පිරිසක්. උන්වහන්සේලා අර ආර්යයන් වහන්සේගේ ලේ හිස මත තබාගෙන ගිහලා විසි කරන්නේ. ඒතර සාරිපුත්ත හාමුදුරුවෝ කොච්චර පූජා සත්කාර ලබන කෙනෙක්ද? එහෙම පූජා සත්කාර ලබන ඒ සාරිපුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කොච්චර ගෞරව දැක්වුවද? භාග්‍යවතුන් වහන්සේට කොයි තරම් නම් උසස් ආකාරයට පුද සත්කාර කරපු කෙනෙක්ද? පින්වතුනි, බුදුරජාණන් වහන්සේගෙන් පිරිනිවන් පාන අවසර ගන්න ගියපු වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ 3 වටක් පැදකුණු කරමින් 4 ස්ථානයේ වන්දනා කරගත්තා. එහෙම වැඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ පත්සය අල්ප මාත්‍රයක්වත් නොපෙනෙන්නේ. ශීර්ෂය අල්ප මාත්‍ර කොටසක්වත් නොපෙනෙන්නේ. පසුපසට උන්වහන්සේ වඩිනවා භාග්‍යවතුන් වහන්සේගෙන් පිරිනිවන් පාන අවසර ලබාගෙන. බලන්න පින්වතුනි, සාරිපුත්ත මහරහතන් වහන්සේට කොච්චර ගෞරවයක් තිබුණද? ගෞරව ලැබූ සාරිපුත්ත හාමුදුරුවෝ මොන තරම් නම් ගරු කරාද භාග්‍යවතුන් වහන්සේට? අන්‍ය අයගෙන් ගෞරව ලබන අය පවා භාග්‍යවතුන් වහන්සේට ගරු කරනවා. සාරිපුත්ත හාමුදුරුවෝ උදාහරණයක් ගත්තේ නිසයි. එමනම් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කියන්නේ අන්න එවැනි උත්තමයන් වහන්සේ නම. ඒ අති උත්තමයන් වහන්සේ උදෙසා යම් කිසි කෙනෙක් යම් වන්දනාවක් කරනවා නම් ඒකෙන් ලැබෙන පිනත් පින්වතුනි මෙපමණයි කියලා සීමා කරන්නට බෑ. ඒ තරම් මහත්ඵල මහානිසංස ලැබෙන පින්කනුයි පින්වතුනි ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේට
යමෙක් එක්ක වන්දනාවක් කළොත් ඒ වන්දනාව නිසා පින්වතුනි ඒ කෙනාට කොච්චර පින් සිද්ධ වෙනවද? දුගතියට යන්න ඉන්න අයගේ දුගති මග පවා පින්වතුනි වළක්වනවා භාග්‍යවතුන් වහන්සේට කරන වන්දනාව නිසා. මට්ට කුණ්ඩලී කුමාරය අරගෙන බලන්න. චත්ත මානවක අරගෙන බලන්න. දුගතියට යන්න හිටපු පිරිස්. චත්ත මානවක මැරෙන්න හිටපු කෙනෙක්. මැරලා දුගතියට යන්න හිටපු කෙනෙක්. හොරු පිරිසක් ගහලා මරන්න මග රැකගෙන ඉන්නවා. බුදුරජාන් වහන්සේ ඊට කලින් මාර්ගයට වැඩම කරලා චත්ත මානවක මුණ ගැහිලා චත්ත මානවක තිසරණේ සමාදන් කරවනවා. එහෙම තිසරණේ සමාදන් වෙච්ච චත්ත මානවක ඊළඟ පාරෙන් යනකොට හොරු ගහලා මැරෙනවා. තිසරණේ සරණ ගියපු ශ්‍රාවකෙක් වෙච්ච නිසා දෙව්ලොව උපදිනවා චත්ත මානවක දිව්‍ය පුත්‍රයා නමින්. හැබැයි යන්න හිටි දුගතියට. දුගතියේ යන ගමනේ දුගති මග පවා පින්වතුනි වළක්වන භාග්‍යවතුන් වහන්සේගේ මුණ ගැහිමි. එහෙනම් අපි කරන වන්දනාවල් මොන වගේ වන්දනාවල්ද කියලා හිතන්න මේ පිංගියානි මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කරපු වන්දනාව ගැන හිතලා. නමින් මේ කාරණාව හිතට නගාගෙන ලැබිච්ච මේ මොහොතේ අපේ පින්වතුන් පුළුවන් තරම් බුදුන් සරණ යන ශ්‍රාවකෙක් බවට පත් වෙන්න. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සද්ධාව උපදව ගන්න. සද්ධාව බලවත් කරගන්න අපේ පින්වතුන්ට දියුණුව ලබන්න පුළුවන්. බුදුන් සරණ යන ශ්‍රාවකයා පමණයි මේ ශාසනයේ පින්වතුනි නිවන් දකින්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේම සිංහනාදය. එහෙමනම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් බවට පත්වන්න අපේ පින්වතුන්ටත් හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ වෙලාවේ මේ දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේත් ඉරිදා හිරු සදහම් උදෑසන ධර්මානුශාසනාව තුලින් අද අපේ පින්වතුන්ට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ විශේෂ ගුණයක් ඉස්මතු කරමින් බුදුන් සරණ යන සැබෑ ශ්‍රාවකයා කොහොමද භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්න කියන කාරණාව පිංගිය මහරහතන් වහන්සේගේ කතාවෙන් පෙන්නවා. ආන්‍යයි මම සඳහන් කළේ මේ ආර්යයන් වහන්සේලාගේ ගුණ කතා ඉගෙන ගන්නකොට අපට අපගේ හදවතෙත් පින්වතුනි ගුණයන් උපදව ගන්න පුළුවන්. අපට යම් සංඝ රත්නයක් අපේ ඉදිරියට මුණ ගැහුනොත් බය නැතු උන්වහන්සේගේ පාදයන් දෙක අල්ලගෙන වන්දනා කරන්න පුළුවන්. මෙන්න මෙවැනි ගුණ අධික උත්තමයන් වහන්සේලාට මම මේ වඳින්නේ. මෙන්න මේ ගුණයටයි මම මේ වඳින්නේ. මෙන්න මේ ගුණයටයි මම මේ පූජාවල් කරන්නේ. මෙන්න මේ ගුණ අධිකාරය සංඝ රත්නයටයි මම මේ වන්දනාව කරන්නේ කියලා වන්දනා කරන්න පුළුවන්, පුදු සත්කාර කරන්න පුළුවන්. ඒකෙන් Tamante ලාභය ළඟා කරගන්න පුළුවන්. එමනම් මේ කාරණාවත් අද අපේ පින්වතුන්ට මේ දේශනාව තුළින් අපි මතක් කළා. එමනම් අද දවසේ රැස් කරගත්තු සියලුම පින් හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන්ටත් සියලුම කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් අපි මේ වෙලාවේ ආශිර්වාදය කරනවා. මේ ධර්ම දානමිය අති උදාර කුසල කර්මිය ඔවුන්ටත් අනුමෝදන් වේවා. ඔවුන්ගේ සාංශාරික ජීවිත සුවපත් වේවා. මෙලොව දියුණුව වේවා, පරලොව දියුණුව වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මියෝ මගේ මිය පරලෝකීයපු මගේ ආදරණීය මෑණියන්ටත් පියාණන්ටත් අනුමෝදන් වේවා. පැවිදි කරපු ගුරු දේවෝත්තමයන් වහන්සේටත් අනුමෝදන් වේවා. ධර්මයේ කියලා දෙන අඩුවක් පාඩුවක් නැතුව ධර්මයෙන් පෝෂණය කරන මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. සිව්පස දානේ මනාකොට සංග්‍රහ කරන දායකකාරක ආදී හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. අවසානයේදී ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. අද හිරු
සදහම් උදැසන ධර්මදේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ